ඉලෙක්ට්‍රෝන වින්‍යාස. හරි. ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියන එක අපි සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත මෙන්න මෙහෙම. 2 8 ඊට පස්සේ 8 ඔය විදියට. ඒ වගේම මේක දාන්න පුළුවන් කෝ K L M N කියලා කිව්වා. මේ K L M N දානකොට මේකට 2යි කිව්වා, මේකට 8යි කිව්වා, මේකට 18යි, මේකට 32යි කියලා කිව්වා. හරිද? මේ O level කියපු දේ. හරිද? එතකොට අපි O level වල මෙහෙම කිව්වට හරිද? මේ විදිහට අපි O level වල කිව්වට ඊට පස්සේ මේක දාන් යන එක වෙනස් වුණා. ඔයාලට මතක ඇති. එතකොට සෝඩියම් ගත්තොත් එහෙම සෝඩියම් වල පරමාණු ක්‍රමාංක 11යි. 11 නෙවෙයි 2යි 8යි 1යි කියලා. හරිද? ඒ වගේම පොටෑසියම් වල ඒව කොහොමද අපි 19 කියලා. 2යි 8යි 8යි 1. අපිට එහෙනම් මේ වින්‍යාස දිහා බලලා මේක 1 අයින් කරලා 2යි 8යි 9 දාන්න තිබ්බා. ඒ වුණාට එහෙම දැම්මේ නෑ අපි. තේරෙනවද? මේ තමයි සකස් කරපු විදිය. හරිද? එතකොට එහෙනම් මේ වේ තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස සකස් කරන විදිය කියලා පැහැදිලි කරලා දුන්නේ කීවසරද? අපි O level පන්ති වලදී. ඒ වුණාට උසස් පෙළ පන්තියක ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ මෙන්න මේ විදියට. ඔක්කොම බලා ගන්න ක්‍රමය. ඉස්ලාම් දාන්න තියෙන්නේ 1s2 2s2 ඊළඟට 2p6 ඊළඟට 3s2 3p6 ඊට පස්සේ දාන්නේ 4s2කට පුරවලා තමයි 3d වලට පුරවන්නේ. ඔන්න ක්‍රමය. මේ තමයි උප ශක්ති මට්ටම් ඇතුලේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස සකස් කරන විදිය. දැන් උදාහරණයක් විදිහට අපි ලියන්නේ යම්කෝ පරමාණු ක්‍රමාංකය 21ක් වෙන එකක්. පරමාණු ක්‍රමාංකය 28යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙහෙම 1s2. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටම. මේ තියෙන්නේ n සමානයි 1. ඊට පස්සේ 2s2 2p6 මේ දෙකේ එකතුව කොච්චරද? 8යි 2යි sorry 2යි 6යි කොච්චරද? 2යි 6යි 8යි. එතකොට n සමානයි කිවන ශක්ති මට්ටමේ දෙවෙනි ශක්ති මට්ටම. දෙවෙනි ශක්ති මට්ටමේ 8ක් දාන්න පුළුවන්. ඊට පස්සේ 3s2 3s2 3p6 ඊට පස්සේ 3d 10ක් දානවා. මෙන්න තමයි තුන්වෙනි ශක්ති මට්ටම. n සමානයි 3යි. හරිද? එතකොට බලන්න 10 6යි 16යි 16 2යි 18යි. හරිද? ඔය තමයි ලියන්න තියෙන්නේ. ඒ වුණාට අපි 21 නේ අවශ්‍ය වෙන්නේ අපිට. ඊට පස්සේ 2යි 4යි 10යි ඊට පස්සේ 10යි මෙතන ගත්තපුවාම 10යි 8යි 18යි 18යි ඊට පස්සේ 4s2 බලන්න එතකොට 2යි 2යි 4යි 4යි 6යි 10යි 10යි 2යි 12යි 12යි 6යි 18යි 18යි 2යි 20යි 20යි ඊළඟට 3d 1 මෙන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙන විදිය. හරිද? මේකේ විශේෂම ලක්ෂණය තමයි පරමාණු ක්‍රමාංකය 21 වෙන එක. අපි ගිය සතියේ මේ කලින් සතියේ මේක පැහැදිලි කරා. එතකොට එහෙනම් මේ තියෙන පළවෙනි ශක්ති මට්ටම, මේ දෙවෙනි ශක්ති මට්ටම, මේ තුන හතර කියලා කියන්නේ හතරවෙනි ශක්ති මට්ටම. එතකොට ඉලෙක්ට්‍රෝන ඉස්ලාම් පිරෙන්නේ කිවන ශක්ති මට්ටමද? පළවෙනි ශක්ති මට්ටමද? ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වෙන්නේ කිවන ශක්ති මට්ටමද? දෙවෙනි ශක්ති මට්ටමද? හොඳට ඇස් දෙක අල්ලලා බලා ගන්න. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වෙන්නේ කිවන ශක්ති මට්ටමද? තුන්වෙනි ශක්ති මට්ටමට. හැබැයි ඒකෙත් හතරට පිටලා තමයි කාඩ් වෙන්නද 3D වලට පේන්නේ. එතකොට හතරට පිටලා තමයි 3D වලට පේන්නේ. හරිද? හරි. ඊට පස්සේ ඔයාලට මාතෘකාවක් දුන්නා ප්‍රතිසංවිධානය. ඊ සතියේ පැහැදිලි කරා ප්‍රතිසංවිධානය කියලා. ඊ සතියේ රෙකෝඩින් එක අද දවස තුලද හදලා ඉවර වෙයි අපේ. ඒකයි අද ඒකයි දෙකම හෙට හෝ අනිද්ද වෙද්දී ගෲප් එකට දානවා. හරිද? එතකොට ඊ සතියේ සිග්නල් කට් වුණා නම් හරි මොනවා හරි දෙයක් බැරි වුණා නම් ඒකයි ඒ වගේම හැම එක්කෙනාම ඉන්න ඕනේ. ඉරිදා උදේ 10 මාට ප්‍රශ්න පත්‍ර කොටස සාකච්ඡා කරන්න. ඒක නොමිලේ කරන්නේ. වෙන ආයතන වල වෙන සර් නම් සල්ලි දීලා කරන ප්‍රශ්න පත්‍ර බන්දි. අපි එහෙම මේ මම නොමිලේ කරන්නේ හැම එක්කෙනාම තාම ඔයාලා ටියුට් එක ඉවර නැහැ. ප්‍රශ්න ටියුට් එක හැමෝටම දීලා තියෙන්නේ. ඒකත් එක්ක හැමදාම ඉරිදා උදේ 10 මාට ලෑස් වෙන්න. 10 මාට 12 මාට පැය දෙකක් ප්‍රශ්න පත්‍ර කරනවා. හරි. ප්‍රතිසංවිධානය කියලා මාතෘකාවක් දුන්නා. මේකේ පැහැදිලි කරලා ක්‍රෝමියම් ගැන. ක්‍රෝමියම් වල පරමාණු ක්‍රමාංකය 24යි.
24 සාමාන්‍ය විදිහට ලියවනම් අපි මෙන්න මෙහෙම 1s2 2s2 ඊළඟට 2p6 ඊළඟට 3s2 3p6 බලන්න එතකොට 2යි 2යි 4යි 4යි 6යි කොච්චරද 10යි 10යි 2යි 12යි 12යි 6යි 18යි හරිද ඊට පස්සේ 4s2 කට පිරෙන්නේ ඊළඟට 3d4 ඔන්න බලන්න අවස්ථාව හරියද කියලා 2යි 2යි 4යි 4යි 6යි 10යි 10යි 2යි 12යි 12යි 6යි 18යි 18යි 2යි කොච්චරද 20යි 24යි 24යි හැබැයි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ විදිහට ලියන විදිය සම්පූර්ණයෙන්ම වැරදි හරිද ඒ නිසා ඒක මොන සංවිධානය කරනවද ප්‍රතිසංවිධානය කිරීමක් කරනවා හරිද ප්‍රතිසංවිධානය කියලා කියන්නේ නැවත පාරක් සකස් කරලා ගන්නවා අන්න නැවත පාරක් සකස් කරන පුතේ කොහොමද වෙන්නේ බලන්න 1s2 2s2 2p6 ඊට පස්සේ 3s2 3p6 ඊට පස්සේ අන්න 4s1 බලා ගන්න 3d5 හරිද හොඳට ඇස්ත කරලා බලන්න මොකද මේ උනේ කියලා ප්‍රතිසංවිධානය කියන එක හොඳට බලා ගන්න ඕනේ පැත්තක් හරිද මම උඩ කොටස මකන්නාම ප්‍රතිසංවිධානය කියලා දෙන්න හොඳට බලන්න මොනවා හරි ප්‍රශ්නයක් දෙනවා මයික් ඔන් කරලා අහන්න පුළුවන් ඕන කෙනෙකුට ගැටලුවක් නැහැ එතකොට ඔයාගේ මම මේ කාක්ෂික ඇඳා හොඳට බලන්න මේ ගිය සතියේ කලින් සතියේ කියපුවා එකක් ගත්තා aufbau මූලධර්මය එකක් ගත්තා aufbau මූලධර්මය කියලා තව එකක් ගත්තා හුන්ස් නියමය හරිද මේකෙදි මම කිව්වා මෙන්න මෙහෙම දෙයක් S වල තියෙන්නේ එක කාක්ෂිකය කියලා කිව්වා P වල තියෙනවා කියලා කිව්වා හොඳට බලන්න කාක්ෂික තුනක් 1යි 2යි 3යි 4යි 5යි මේක කිව්වා py කියලා කිව්වා මේක px කියලා කිව්වා මේක pz කියලා නම් කරා හරිද ඔන්න බලන්න අවස්ථාවට හොඳට බලන්න මේ පන්න කියපුවා අමතක නම් හොඳට ආයෙ පාරක් බලා ගන්න ඊට පස්සේ මේ කවුද s මේ කවුද p ඊළඟ තව එකක් දෙනවා කවුද කියලාද d කියන අවස්ථාව d කියවම කියන්නම් දැන් මේකේ තියෙනවානේ දැන් ඒතර හුන්ස් නියමයට අනුව සකස් කරනවා මේකේ තියෙන මෙන්න මෙහෙම ඊයේ සතියේ පැහැදිලි කරා ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ එතකොට මේකේ තියෙනවා කීයක්ද කාක්ෂික තුනක් තියෙනවා මෙන්න කාක්ෂික තුන කාක්ෂික තුනේ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි මෙන්න බලන්න මේ රවුම් කාක්ෂිකයේ තියෙන S වල කිව්වා එයාගේ තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙකක් කියලා කිව්වා කාට හරි අමතක කරන් හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් ටක් ගාලා මයික් ඔන් කරලා අහන්න පුළුවන් මේ මුර්සියම නෝ සකස් කරපු විදිහ ඉස්සෙල්දී පැහැදිලි කරා ඊළඟ p කාක්ෂික තුනක් තියෙනවා කියලා කිව්වා මෙන්න p කාක්ෂිකයන් තුන කොටු තුනක් තියෙනවා එක කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ කිව්වා උපරිම ගන්න මෙතන එකක් තියෙනවා කිව්වා මෙතන එකක් තියෙනවා කිව්වා මෙයාගේ මෙතන එකක් තියෙනවා මෙයාගේ මෙතන එකක් තියෙනවා මෙයාගේ මෙතන එකක් තියෙනවා මෙයාගේ මෙතන එකක් තියෙනවා ඔක්කොම කියලා තියෙනවද හයක් තියෙනවා යාගේ හරිද එතකොට මේ ඉරි කැලකින් දක්වන්නේ එක ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6 එතකොට ඉලෙක්ට්‍රෝන 6 මෙතන දැක්වුවා හරිද අන්න එතකොට මේ අවස්ථාවේ ගානට වෙනස් වුණා හරිද හරි ඊට පස්සේ යනවා කාගෙද d වල පැහැදිලි කරන්න d වල තියෙන්නේ පහක් තියෙනවා 1යි 2යි 4යි 5යි මෙන්න එයාගේ ඉලෙක්ට්‍රෝන ටික 1යි 2යි 3යි 4යි 5යි දැක අවස්ථාව එයාගේ පහ වුණාට දරන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොච්චරද 10යි එක් කාක්ෂික ඉලෙක්ට්‍රෝන කීය ගානේ දෙනවා කියලා කිව්වද දෙක ගානේ දෙනවා කියලා කිව්වා එක් කාක්ෂික ඉලෙක්ට්‍රෝන කීය ගානේද දෙක ගානේ දෙනවා කියලා කිව්වා ඔක්කොම කීයක් දෙනවා 10ක් දෙනවා කියලා කිව්වා හැබැයි මේකේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙන එක පහ ස්ථායි කියලා කිව්වා පහක් තියෙන ස්ථායි හතර අස්ථායි හරිද ඒ නිසා මෙන්න මාන d වල දැන් 4යි තියෙන්නේ 4ක් තියෙන එක අස්ථායි කියලා කිව්වා පහක් ස්ථායි ඒ නිසා කරන වැඩේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන දැන් ඔක්කොම මෙයාගේ 10ක් තියෙනවානේ ඔක්කොම 10ක් තියෙනවා එතකොට 10ක් මොකද වෙන්නේ ස්ථායි 10 ස්ථායි
ඊළඟට 5 ස්ථායි. හැබැයි 4 ස්ථායිත් නැහැ. 9 මොකද වෙන්නේ? 9 අස්ථායි. ඔන්න බලන්න අවස්ථා ටික. 9 අස්ථායි. හරිද? ඊට පස්සේ මේක උත්සාහ කරනවා එක්ක 10 තියාගන්න. එහෙම නැත්නම් කී තියාගන්නද? 5 තියාගන්න. එහෙම වුණාට පස්සේ මේ S එකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. 4S දෙකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් අරගෙන 3D කීයක් කරගන්නවද? 5ක් කරනවා. මෙන්න මෙයා මොකද වෙන්නේ? ස්ථායි. එතකොට කතාව මෙයා ස්ථායි. මෙයා මොකද වෙන්නේ? අස්ථායි. මෙයා අස්ථායි. මෙයා මොකද වෙන්නේ? ස්ථායි. තේරෙනවද? එතකොට මෙයා ස්ථායි. එතකොට මෙන්න මේකට තමයි කියන්නේ මේක නම් කරනවා ප්‍රතිසංවිධානීය වූ වින්‍යාසය. ඔන්න බලන්න ප්‍රතිසංවිධානීය වූ වින්‍යාසය. එතකොට මෙයා තමයි මොකක් වුණ වින්‍යාසද? ප්‍රතිසංවිධානීය වෙච්ච වින්‍යාසය. හරි කතාව. එතකොට මෙයා උඩේක මොකදලා තියෙනවා? එයා සම්පූර්ණ අස්ථායි වින්‍යාසයක් තමයි තියෙන්නේ. හරිද? හරි. එතකොට එහෙනම් ඔන්න අවස්ථා ටික වල පැහැදිලි කරා. එතකොට එහෙනම් මේකේ තවත් එකක් තියෙනවා. හරිද? ප්‍රතිසංවිධානීය වෙච්ච එකක් තව එකක් කාගේද? කොපර්වල. කොපර්වල තියෙන කොච්චරද? 29. අපි 29 ලියනවා. 1s2 2s2 2p6 ඊළඟට 3s2 3p6 ඊට පස්සේ 4s2 4d9 ඔහොමයි දාන්නේ. හැබැයි 4d9 මොකදලා තියෙන්නේ? අස්ථායි. මෙයා අස්ථායි. ඒ නිසා මොකද ගන්නෙ? ඔන්න ප්‍රතිසංවිධානය වෙනවා. ඔන්න ප්‍රතිසංවිධානනවා 1s2 2s2 2p6 ඊට පස්සේ 3s2 3p6 ඊළඟට 4s1 4d10 ඔන්න බලන්න මෙයා මොකදලා තියෙන්නේ? ස්ථායි වෙලා තියෙනවා. දැක්ක අවස්ථාව? දැන් මෙයා අස්ථායි උඩේක අස්ථායි. ඒ කියන්නේ 4s2 4d9 අස්ථායි. ඒ වුණාට 4s1 4d10 මොකදලා තියෙන්නේ? ස්ථායි වින්‍යාසයක් බලා ගන්න පුළුවන්. හරි කතාව. හරි. එහෙනම් මෙන්න මේ ටික අපි මේ සතියේ මොනවා කීමක් කරාද? පැහැදිලි කරලා අවසන් කර ගත්තා. අපිට තියෙන්නේ නම් ඉතින් පස්සේ කොටස සාකච්ඡාවට ගන්නයි තියෙන්නේ. හරි. යම් එහෙනම් එන්න මෙහාට අපි ඊළඟ කොටස් ටික සාකච්ඡා කරමු මේ විදිහට. ඔය ටික දන්නේ නැතුව අපිට යන්න බෑ ඊළඟ කොටස් වලට. හරිද? හරි. ප්‍රතිසංවිධානය කරන වින්‍යාස ගැන පැහැදිලි කිරීම කරා. ලියමු හැම කෙනාම මාතෘකාවක් කොලයක් අරගෙන මොකද ඒ කොටස් ටික සාකච්ඡා කරන්න තියෙන නිසා. හරි. ඊළඟට මාතෘකාව අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම. මාතෘකාව අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම. අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම. ලියමු තර ලකුණක් දාලා අයන ප්‍රධාන වශයෙන් තර ලකුණක් දාලා ලියන්න. අයන ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් හඳුනාගත හැකිය. ආකාර දෙකක් හඳුනාගත හැකිය. එකක් ලියමු
රතු පාට පේන්නේ පොත මැද්දෙන් කැට අයන අනිත් එක එන අයන එකක් කැට අයන අනිත් එක එන අයන පමෝදි සිග්නල් කටනවද ඔයාලා ඉන්න ගමන් ඔව්නේ හරි මාතෘකාව අයන හේතු වින්‍යාස ලිවීම හරිද එකක් ගත්තය කැට අයන අනිත් එක එන අයන ගන්න මාතෘකාව කැට අයන මාතෘකාව කැට අයන මාතෘකාව කැට අයන ලියමු තර ලකුණක් දාලා කැට අයනයක් නිර්මාණය වන්නේ කැට අයනයක් නිර්මාණය වන්නේ උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමෙන් උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමෙන් නේද මෙලෙස ඉලෙක්ට්‍රෝන ඉවත්ව යාම සිදුවන්නේ මෙලෙස ඉලෙක්ට්‍රෝන ඉවත්ව යාම සිදුවන්නේ අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන වලින් නේද ඉලෙක්ට්‍රෝන වලින් නේද එය පහත් ආකාරයට ඉදිරිපත් කර හැකිය. හරි මෙන්න බලන්න අවස්ථාව සෝඩියම් වල පරමාණු ක්‍රමාංක 11යි 11 ලියන්න පුළුවන් කොහමද 1s2 2s2 2p6 3s1 කියලා. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ 1යි තියෙන්නේ. එතකොට එහෙනම් 2යි 2යි 4යි 4යි 6යි 10යි 1යි 11යි. එතකොට Na+ කියලා කිව්වොත් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අයින් කරලා ගිහිල්ලා. බලන්න එහෙනම්
1s2 2s2 2p6 දැකලා අවස්ථාව. ඊට පස්සේ Na2+ කියලා කිව්වොත් නේ මොකද වෙන්නේ? අවසාන ශක්ති මට්ටම තියෙන ඉලෙක්ට්‍රෝනයයි ඊට කලින් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අයින් වෙලා ගිහිල්ලා බලන්න මේ 3s එක අයින් වෙලා ගිහිල්ලා මෙතනත් නැහැ මෙතනත් නැහැ. ඊළඟ 2p6 මෙතන 2p6 දිනවා දැන් 2p5 වෙලා ඒකුත් ඉලෙක්ට්‍රෝනය මොනවා වෙලා ගිහලාද? ඉවත් වෙලා ගිහිල්ලා. හරි. දාන රතු පාට පෑනේ පොත මැද්දෙන් මේ ටික දාලා. අවස්ථා තුනම ලියා ගන්න ඕනේ. මේක. අවස්ථා තුනම ලියාගත්ත පල්ලෙහාට. හරි. ඊමතර ලකුණක් දාලා ගල්ලා මේ අවස්ථා තුනම ලියන්නේ රතු පාට පෑනේ පල්ලෙහාට. ඉහත අවස්ථාවන්ට අමතරව ඉහත අවස්ථාවන්ට අමතරව තවත් ලෝහ පරමාණු කීපයක හා ඒවායේ අයන අවස්ථාවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස පහත ආකාරයට දැක්විය හැක. Ready Rami. හරි
බලන්න තව අවස්ථා දෙකක් තියෙනවා බලා ගන්න. කොහොමද 24 24 වෙන පුළුවන් 1s2 2s2 2p6 ඊට පස්සේ 3s2 3p6 ඊට පස්සේ 4s1 ඊළඟට 3d5. එතකොට මේකෙදී 3 ප්ලස් අවස්ථාව තියෙන්නේ. එතකොට 1s2 2s2 2p6 ඊළඟට 3s2 3p6 ඊට පස්සේ 3d 3ක් අයින් වෙන්න බෑ. මෙතන ගියාම 3d 3 අවස්ථාව. බලන්න එතකොට මේක වෙලා තියෙන්නේ මේ 4s1 අයින් වෙලා ගිහිල්ලා. එතකොට 3d 5න් කීයක් අයින් වෙනවද? 2ක් අයින් වෙලා. මෙතන තියෙන්නේ එතකොට කීයද? 3. එයි මෙතන තියෙන්නේ CR3+. ඒට උන 3ක් අයින් වෙලා ගිහිල්ලා. මේකෙන් තමයි ඉස්සලාම එන්නේ. මේක තමයි ඉස්සලාම අයින් වෙන එක. ඊට පස්සේ මේකෙන් දෙකක් අයින් වෙලා යනවා. දාන්න ටක්කර අවස්ථාව. ඉස්සලාම අයින් වෙන්නේ කාගේද? 4s1 තමයි අයින් වෙන්නේ. 4s1 අයින් වෙලා තමයි 3d වලින් දෙකක් අයින් වෙලා 3d 3 වුනේ. දාන්න ටක්කර අවස්ථාව ටික මේ උඩ තියෙන පරමාණුව මේ හැම එකක්ම අයනේ. CR3+ අයනේ. මේකත් ගන්න මේ අයනේ. මේ අයනේ මෙයා අයනේ. දාන්න ටක්කර අවස්ථාව. අවස්ථා දෙකම දාගන්නද මේක අයනේ මේකත් අයනේ මේක පරමාණු. ඒතකොට ඉස්සලාම අයින් වෙන කාගෙද මේ 4s කිය අයින් කරලා ඊට පස්සේ 3d වල අයින් වෙන්නේ. හරිද? හරි.
ලියන්න මාතෘකාව ඊට පස්සේ මේ ඔක්කොම ධන අයනනේ. ඊට පස්සේ අපි ලියමු ඇන අයන. එතකොට එහෙනම් මේ කැටායන සෑදිලා තියෙන්නේ හරිද? උදාහරණ කැටායන සෑදිලා තියෙන්නේ සම්පූර්ණ මොකක් වෙලාද? ඉලෙක්ට්‍රෝන පිට වෙලා. ඉලෙක්ට්‍රෝන පිට වෙලා තමයි කැටායන සෑදිලා තියෙන්නේ. අපි යන්න දැන් මොකක් හොයන්නද? ඇන අයන ගැන පැහැදිලි කරන්න. එතකොට එහෙනම් ලියන්න මාතෘකාව ඇන අයන සඳහා. දැන් මේව හැදලා තියෙන්නේ ධන අයන. ධන අයන තමයි කියන්නේ කැටායන කියලා. දැන් අපි යන්නේ කවුද? ඍණ අයන හඳුනා ගන්න. ලියන්න මාතෘකාව ඇන අයන සඳහා. ඇන අයන සඳහා. මාතෘකාව ඇන අයන සඳහා. මාතෘකාව ඇන අයන සඳහා. ඇන අයන. එතකොට එහෙනම් ඇන අයනයක් සෑදෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට අපි ගමු ක්ලෝරින් කියලා. ඒකට ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙලා අපිට යා කවුද යම් Cl- කියනවා. එතකොට මෙයා කවුද එහෙනම්? මෙයා පරමාණුව. මෙයා කවුද? ඉලෙක්ට්‍රෝනය. මෙයා ඉලෙක්ට්‍රෝනය. ඊට පස්සේ පරමාණුව ඉලෙක්ට්‍රෝන එකතු වෙලා මෙයා හැදෙනවා. මෙයාට තමයි කියන්නේ කවුද කියලා එහෙනම් ඇන අයනය කියලා කියන්නේ. මෙයා ඇන අයනය. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන මෙයා පරමාණුව. හරිද? ලියමු එහෙනම් තව ලකුණක් දාලා වෙලා. මාතෘකාව ලියන්න ඇන අයන සඳහා. ඇන අයන සඳහා. ලියන්න ඇන අයනයක් සෑදෙනුවේ ඇන අයනයක් සෑදෙනුවේ ඇන අයනයක් සෑදෙනුවේ උදාසීන පරමාණුවකින් පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් හෝ කීපයක් එකතු වීමෙන්ය. එසේම මෙහිද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනු ලබන්නේ අවුෆ්බා මූලධර්මයට අනුවය. අය අපු ලියන්න
aufbar මූලධර්මයට අනුවය. එය පහත ආකාරයට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඇතුළත්ව ලියෝ ලැබේ. හරි මේ බලන අවස්ථාව. හරිද? උතර බලන්න මේ තියෙන ෆ්ලුවරින්. ෆ්ලුවරින් වල පරමාණු ක්‍රමාංකය 9යි. පරමාණු ක්‍රමාංකය 9 කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන කියලා තියෙන මේකේ 9යි තියෙන්නේ. වැඩි වෙන එකක්වත්. හරිද? ඊට පස්සේ මේකෙන් තියෙන මොකද්ද බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p5. හරිද? 2යි 2යි 4යි 4යි 5යි 9යි. ඊට පස්සේ බලන්න එයාගේ තියෙන ඇනෝයිනේ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් 1s2 2s2 2p6. එතකොට එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ මුල් ශක්ති මට්ටම් වලට නෙමෙයි අවසාන ශක්ති මට්ටමට. හරි. දාන්න අවස්ථාවක් අත්දාලා. තවත් එකක් ගත්තා ඒක ඕන නම් නයිට්‍රජන් වල යන්නේ 5යි. නයිට්‍රජන් 5යිනේ. අපි 5 කියන්නේ කොහමද? සෝරි 7යි. පස්වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ලියන්නේ කොහමද? 1s2 2s2 4යි ඊළඟට 2p3. ඒ වුණත් එයාගේ අයනය තියෙනවා කොහමද? Na3- මේ දෙක කවුද එයාගේ n අයනය. එතකොට 1s2 2s2 2p6.
මේකේ දැනගන්න ඕන කාරණා තමයි ඇනායනයක් සෑදෙනකොට ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා. ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ අවසාන ශක්ති මට්ටමට. එනතම් අවසාන උපශක්ති මට්ටමට. ලියමු තව ලකුණක් දාලා වෙලා පරමාණුවක් ඇනඅයනයක් බවට පත්වීමේදී පරමාණුවක් ඇනඅයනයක් බවට පත්වීමේදී ඇනඅයනයක් බවට පත්වීමේදී ඉලෙක්ට්‍රෝන එකතු වීමක් සිදු වනුයේ ඉලෙක්ට්‍රෝන එකතු වීමක් සිදු වනුයේ ඉලෙක්ට්‍රෝන එකතු වීමක් සිදු වනුයේ අවසාන ශක්ති මට්ටමටය. එකතු වීමක් සිදු වනුයේ අවසාන ශක්ති මට්ටමටය. හරි බලන්න මෙන්න අවස්ථාව 17 ක්ලෝරින්ගේ. ක්ලෝරින්ගේ 17 තියෙන්නේ 1s2 2s2 2p6 3s2 3p5 කියන අවස්ථාව තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන 2 2 4යි 4යි 6යි 10යි 10යි 2 12යි 12යි 5යි 17ක් තියෙනවා. හරිද? දැන් මේකත් ඇයි ක්ලෝරින් වල ඊට පස්සේ නම් 1s2 2s2 2p6 3s2 අන්න 3p6ක් වෙලා තියෙනවා. එයි මෙතන ඉලෙක්ට්‍රෝන එකතු වුණා. උඩ වින්‍යාසය 5යි පල්ලෙහාගේ 6යි. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා තියෙන්නේ මේ පළවෙනි ශක්ති මට්ටමවලවත් පළවෙනි උපශක්ති මට්ටමවලවත් මැද උපශක්ති මට්ටමවලත් මේ පහට දෙන අවසාන උපශක්ති මට්ටමට. හරි. ඔන්න ඒකත් උදාහරණයක් කියලා දාගමු. තව ඔන්න දාන්න පුළුවන්. තව එකක් ලියමු අපි. කෙලියම් ලියමු p3- ફોස්ફරස් වල 15 1s2 ඊළඟට 2s2 2p6 3s2 එතකොට 2 2 4යි 4යි 6යි 10යි 10යි 2යි 12යි ඊළඟට 2යි 4යි 6යි 10යි 12යි 12යි 18ක් එන්නේ ලොජිකයි. ඔය උදාහරණ දෙක ලියා ගන්න.
හරි කාලය ඇති ඊට පස්සේ යම් අපි මේ කොටස් කොච්චරද තේරෙනවද කියලා බලන්න ප්‍රශ්නෙට උත්තර ගන්න යන්න පොඩි ප්‍රශ්නයක් පහතින් දී ඇති परमाणु हाँ आयन ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න හරි ටක්කාලා මේ ටික ලියා ගන්න රූල් දෙකක් ඉඳ තියාගන්න මම ඔයාලට ප්‍රශ්නයක් කියන්නම් එක්කෙනෙක් උත්තර ලියන්න එපා මේවල උත්තර ලියන පිළිවෙලක් තියෙනවා සාමාන්‍ය පෙළ වගේ නෙමෙයි උසස් පෙළ පොඩි වෙනසක් තියෙනවා ඒ වෙනස්කම් එක්ක අපි ලියමු හරි ලියමු එහෙනම් පළවෙනි ප්‍රශ්නය වැඩිම වියුක්ම ඉලෙක්ට්‍රෝන ඇති මුළු ද්‍රව්‍ය කුමක්ද පළවෙනි ප්‍රශ්නය වැඩිම වියුක්ම ඉලෙක්ට්‍රෝන ඇති වැඩිම වියුක්ම ඉලෙක්ට්‍රෝන ඇති මුළු ද්‍රව්‍ය කුමක්ද ඇවුන් නැත්නම් ටක්කා මයික් ඔන් කරලා අහන්න වැඩිම වියුක්ම ඉලෙක්ට්‍රෝන ඇති මුළු ද්‍රව්‍ය කුමක්ද ඊළඟ එක වැඩිම වියුක්ම ඉලෙක්ට්‍රෝන ඇති අයනය කුමක්ද වැඩිම වියුක්ම ඉලෙක්ට්‍රෝන ඇති අයනය කුමක්ද ඊළඟට තුන්වෙනි එක S1 වින්‍යාසය ඇති මෙහෙම S1 වින්‍යාසය සහිත S1 වින්‍යාසය සහිත පරමාණු හෝ අයනය
හතරවෙනි එක වියුක්ම p ඉලෙක්ට්‍රෝන p අර S එක මේක p වියුක්ම p ඉලෙක්ට්‍රෝන පවතින පරමාණු හෝ අයන පස්වෙනි එක සම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පවතින ප්‍රභේද සම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පවතින ප්‍රභේද ඊළඟ එක උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට බලන්න ඒක මේ සිග්නල් කට් එකක් වුණානේ මොකක් හරි වුණා මෙන්න මෙහෙම මම ආයෙත් කියන ප්‍රශ්නේ 1 කරා 2 කරා 3 කරා 4 පස්වෙනි එක සම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් සහිත ප්‍රභේද ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නය සම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත ප්‍රභේද පස්වෙනි එක සම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත ප්‍රභේද හයවෙනි එක උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රභේද ආයි කියන්නම් උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රභේද ඊළඟ එක හයවෙනි එක වියුක්ම ඉලෙක්ට්‍රෝන දෙකක් සහිත ප්‍රභේද වියුක්ම ඉලෙක්ට්‍රෝන තුනක් සහිත ප්‍රභේද වියුක්ම ඉලෙක්ට්‍රෝන තුනක් සහිත ප්‍රභේද ඊළඟට BR වල බ්‍රෝමින් වල BR වල ඒක ධන අයනේ BR වල ඒක ධන අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය
Br වල ඒක ධන අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒක ධන අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඊට පස්සේ ඔය 8 වෙනි එක 9 වෙනි එක Fe3+ 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 වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කාක්ෂික සඳහා කොටු භාවිත කරමින් අඳින්න. කාක්ෂික සඳහා කොටු භාවිත කරමින් අඳින්න. කාක්ෂික සඳහා කොටු භාවිත කරමින් අඳින්න. කොටු භාවිත කරමින් අඳින්න. ඊළඟ ලිතියම් හා පොටෑසියම් වල අවසාන එක ලිතියම් හා පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සලකා ඒවායේ පරමාණුක අරය පිළිබඳව අදහස් දක්වන්න. පරමාණු කාර්ය පිළිබඳව අදහස් දක්වන්න. හරි. හැම එක්කෙනාම බාහිර වැඩ පෑන පැන්සල මේසුර තියලා බලා ගන්න මේ පැත්ත වෙන කොහෙවත් බලන්න එපා. මෙච්චරයි ගන්න තියෙන්නේ. මේ වගේ ප්‍රශ්නයකදී ඉස්සල්ලාම කරන්න ඕනේ මේ ඉහළින් දක්වලා තියෙන මේ හැම එකකම මොන වින්‍යාසයද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න. ඕක තමයි මේ වගේ ප්‍රශ්නයක් කරලා තියෙන ලේසිම ක්‍රමය. දැන් මෙතන නම් මේ සෙට් එකම තියෙනවා. මේ හැම එකකම වින්‍යාසය ඉස්සල්ලා ලියා ගන්න. ලියලා බලලා අපිට පුළුවන් ප්‍රශ්න උත්තර ලියන්න. හරි. ඉස්සල්ලා අපි මේ හැම එකකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. පළවෙනි එක ලිතියම්නේ. ලිතියම් වල ලියන්න පුළුවන් කොහමද? 1s2 2s1 දෙවෙනි එක පොටෑසියම්. මාත් එක ලියාගෙන යන්න. 1s2 2s2 2p6 3s2 3p6 4s1 තුන්වෙනි එක ක්‍රෝමියම් තියෙන්නේ 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ 3 අපි 4s2 දාමු 4s2 3d5 හතරවෙනි එක Cr3+ 1s2 2s2 2p6 3s2
3 p higher ඊළඟට 3 d 3 පස්වෙනි එක ඔපවල 1s2 2s2 2p higher 3s2 3p higher 3d higher 4s2 4s1 මෙයාගේ 39 අස්පායිනේ හයිවෙනි එක mn2 plus මේ අවස්ථාව ඔක්කොම ලියා ගන්න ඕනේ එකස් දෙක 2p higher 3s2 3p higher ඊළඟ 3d 5 හත්වෙනි එක fp3 plus එකස් දෙක 2p higher 3s2 3p higher 3d 5 හත්වෙනි එක ඒක තියෙන 8වෙනි එක 8වෙනි එක ආලා තියෙන්නේ fp3 plus නේ f minus එකස් දෙක 9 S2 2S2 2p higher 3S2 3p higher 10 වෙනි එක p3 minus 1S2 2S2 2p higher 3S2 3p higher 11 වෙනි එක E3 minus 11 CA2 plus दोनों SC3 plus DKS देकर DKS देकर DKP higher तुना S देकर तुना P higher तुना दाहतर MG plus नहीं तो MG plus है DKS देकर DKP higher तुना S एक पहला एक दिन BR एक ये ना टंगा वर्दी न तमारा DKS DKP higher तुना S देकर तुना P higher तुना D higher खातर S देकर खातर P पहा गावट पे ना खातर P पहा पे ना गावट खातर S देकर අවසාන එක ආසනික AS එක තුන් හතර මාර්ක් බෝඩ් එකේ බලන්න ඕනේ 1s2
2S2 2P6 3S2 3P6 3D10 4S2 4P3 ඔක්කොම ටික බෝඩ් එකේ ලියුවා හරියට අවස්ථාවට කියන්න. කම්මෙන්ට් එපා මොකක්ද ලියවන්නේ ඔක්කොම ටික මේ අවස්ථාවට ලියලා ප්‍රශ්න දෙක කියවන්න දෙන්න ඉස්සෙල්ලා. ටක් ගාලා පටන් ගන්න. එකේ ඉඳන් 16 මේ උඩ සෙට් එකේම ඊට විනාශ තමයි ලියලා තියෙන්නේ. ඔය ටික ලියුවට පස්සේ ඕනෑම ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන්. දාගන්න ටක් ගාලා
දැන් නම් ලියවෙන්න කාලේ හරි කියලා හිතනවා. මට උත්තර ටික අවශ්‍ය ලියන්න අවශ්‍ය නිසා මේ උඩ කොටස පොඩ්ඩක් මහනවා. ඊටර විනාශ දීපාන හරි. ටංගා ලියා ගන්න. ඔක ඔයාලට බැලන්ස් දෙන්න මම ගෲප් එකට දාන ෆොටෝ එකක් පොඩක් ඉන්න. බෝඩ් එකේ තියෙන හොයාගන්න බෑ මෙන්න මේකේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික. ඔන්න ගෲප් වල දැම්මා හොයාගන්න බැරි නම් හරිද? හරි. දැන් ටක් ගාලා ප්‍රශ්නේ කියවන්න තියෙන්නේ. බාන්න ඕකේ අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය. වැඩිම ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන ව්‍යුක්ම කියලා කියන්නේ වෙන් වෙච්ච ඒවා. වැඩිම වෙන් වෙච්ච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන්නේ මෙයාගේ. මෙන්න බලන්න එහෙනම් ඔය 4s1 හරිද? ඊළඟට 3d5 4s1 කොටුවක් ඒකේ තනි දෙකක් තියෙනකොට එකයි තියෙන්නේ. මෙයාගේ පහක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. මේ හැම එකෙම එක ගානේ. දෙක අවස්ථාව. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි. දෙක අවස්ථාව එක ගානේ තමයි තියෙන්නේ. හැම එකම එක ගානේ. එතකොට වියොක්ම වල 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. වියොක්ම ඉලෙක්ට්‍රෝන කිය තුන දෙනා 6ක් තියෙන්නේ ක්‍රෝමියම් වල විතරයි. ක්‍රෝමියම් වල විතරයි තියෙන්නේ. උත්තරේ ගන්න පුළුවන් එකට එහෙනම් මොකද්ද? ක්‍රෝමියම්. ක්‍රෝමියම්. ඉස්සරහින් මේ ලියා ගන්න. ඉස්සරහින් ලියා ගන්න. උත්තරේ ආයෙ කොහොමද මතක නැහැ? වියුක්ම කියන්නේ වෙන් වෙච්චා. ඊට පස්සේ අහලා තියෙනවා වැඩිම ඉලෙක්ට්‍රෝන ගණනක් ඇති වැඩිම වියුක්ම ගණනක් ඇති අයනය අහලා තියෙනවා. බලන්න අයනයක් මේ අහලා තියෙන්නේ. ඒකේ අයනය බලන වාට පෙරදී 3D5 මෙයාගේ තියෙනවා. ඒකෙන් කීයක් තියෙනවා? පහක් නේ මෙන්න මේ වගේ. ඒ වගේම මේ පල්ලෙහාකෙත් තියෙනවා. කාගේද එහෙනම්? එකක් Mn2+ අනිත් එක Fe3+. එහෙනම් දෙවෙනි ගත්ත හැකි Mn2+ තව එකක් කොහොමද? Fe3+. හරිද? එකක් Mn2+ අනිත් එක Fe3+ ගත්ත හැකි. මෙයාගේ 5යි මෙයාගේ 5යි. වෙන් වෙච්චෝ 5යි තියෙන්නේ. දෙවෙනි එක මේක උත්තරේ.
තුන්වෙනි එක අහලා දෙනවා බලන්න. S1 වින්‍යාසයේ සහිත පරමාණු හෝ අයන S1 වින්‍යාසය තියෙන කාගේද කියලා හදනවා. මේකේ මාන්න S1 දෙනවා මෙයාගේ තියෙනවා. එහෙනම් තුන්වෙනි දත්ත එක උත්තරේ කවුද? ලිතියම් හරි. තව එකක් S1 මෙයාගේ තියෙන තව කවුද? පොටෑසියම්. තව එක S1 ගත්තා මෙයා කවුද මේ? කොපර් වල තියෙනවා. ක්‍රෝමියම් වල තියෙනවා මේ S1. කොපර් වල, ක්‍රෝමියම් වල හයක් ඇති. මැග්නීසියම් වල තිබ්බ මේ. දැක්කද S1 තියෙන්නේ. මෙතන S1. කවුද එහෙනම්? Mg+. ඔක්කොම ලියන්න Mg+ මේ තුන්වෙනි එක. දැක්කද කොච්චර ලේසිද කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගත්තොත් අනිවාර්යයෙන්ම ලේසි උත්තරේ කරගෙන යන්න. උත්තරේ ගන්න ලේසි. හතරවෙනි එක අහලා තියෙනවා ව්‍යුග්ම p ඉලෙක්ට්‍රෝන පවතින පරමාණු හෝ අයන. ව්‍යුග්ම p හරිද? ව්‍යුග්ම p තියෙනවා කාගේද? මෙන්න මෙයාගේ. වෙන් වෙච්චෝ මේ 4p5 ඊළඟට 4p3 හරිද? වෙන් වෙච්ච p තියෙනවා කාගේද? එහෙනම් එකක් br අනිත් එක කවුද? ආසනික්ගේ. මේ එකකවත් p වෙන් වෙච්ච නැහැ. ඔක්කොම p6 දෙන්නේ. හැම එකම p6 ගන්න දෙන්නේ. හැම එකම p6 ගන්න තියෙන්නේ. ඊට පස්සේ යමු පස්වෙනි එකට යනවා 5. පස්වෙනි එකට යනවා. අහලා තියෙනවා පස්වෙනි එකේ බලන්න. සම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේද ප්‍රභේද. සම ඉලෙක්ට්‍රෝන වින්‍යාස. මෙයාගේ තියෙනවා Mn2 Fe3+. බලන්න මේ දෙන්නගේ මොකද වෙලා තියෙන්නේ? 3D5 3D5. එහෙනම් ගත්ත හැකි Mn2+ අනිත් එක Fe3+. බලන්න කොච්චර ලිස්ට් කියලා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගත්ත ගමන් ටක්කල වාට මොන තරම් උත්තර ටික ගන්න පුළුවන්. යම් 6 වෙනි එකට බලන්න. 6 වෙනි එකේ අහලා තියෙනවා උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ සාධන වින්‍යාස සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේද ප්‍රභේද. උච්ච වායුවකට සමාන වෙලා තියෙනවා බලන්න එක. මේ සෙට් එකේ නැහැ. අතන තියෙනවා බලන්න මේ උච්ච වායු වින්‍යාසය 2 2 4යි 6යි 8යි. එතකොට F මයිනස් ගන්න එකේ මෙයක් හරි. එහෙනම් සෙට් එකක් තියෙනවා F මයිනස් තව එකක් Cl මයිනස් ඊළඟට Cr3+ සෙට් එකම තියෙනවා අතන ගත්ත හැකි. මෙයාගේ උච්ච වායුව Ca2+ ඊළඟට Sc3+ ඊළඟට O2- මම මේක මහන්න නැත්නම් ඊටමද
යම් හත් වෙන එකට වියුක්ම ඉලෙක්ට්‍රෝන 3ක් පමණක් ඇති ප්‍රභේද වියුක්ම ඉලෙක්ට්‍රෝන 3ක් පමණක් සහිත ප්‍රභේද වියුක්ම ඉලෙක්ට්‍රෝන 3ක් සහිත ප්‍රභේද මෙන්න මෙතන හරි 3D වල 3යි තියෙන්නේ හරිද 3D වල 3යි තියෙන්නේ එහෙනම් කවුද එකක් ගත්ත හැකි නම් Cr3+ හත් වෙනි එකට Cr3+ හරි තාම ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා මොකේද කියන්නේ තාම මෙයා ඉන්නවා මේ ආසනික් වල 4p3 එහෙනම් තව එකක් ගත්ත හැකි නම් ආසනික් හත්වෙනි එකට කවුද Cr3+ මේ කැමරාවට කැපෙනවද දන්නේ නැහැ මේ හැටි Cr3+ මෙතන ආසනික් Cr3+ ආසනික් අටවෙනි එකට යම් Br වල ඒක ධන අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න Br වල ඒක ධන අයනේ කො Br වල අතන හරි ඒක ධන අයනේ එතකොට මේ තියෙන්නේ 4p5 4p4 විදිහට ලියන්න ඕනේ එහෙනම් AC 1s2 2s2 2p6 3s2 3p6 3p6ට පස්සේ 3d ඒ පිළිවෙලට දාමු 3d 10 ඊට පස්සේ 4s2 අන්න 4p3 නේ 4p4 එයාගෙන යහන්නේ එතකොට එයාගේ ධනායනයක් කියපුවහම මෙතන 5යි ඉලෙක්ට්‍රෝන එක අයින් වෙනවා එහෙනම් 4p4 ඊළඟ නවවීණේ කහලා තියෙනවා Br3+C ඉලෙක්ට්‍රෝන වින්‍යාස සහිත කාක්ෂික සඳහා කොටු භාවිත කරමින් අඳින්න. ඒ කියන්නේ කොටු භාවිත කරමින් කියලා කියන්නේ කවුද මේ අහලා තියෙන්නේ? හුන්ස්ගේ හුන්ස් නියමයට අනුව අඳින්න කියලා තමයි කියන්නේ. හුන්ස්ට අනුව අඳින්න කියලා තියෙන්නේ. හුන්ස් නියමයට අනුව. නවවෙනි ප්‍රශ්නේෙන්ද Fe3+ තමයි අහලා තියෙන්නේ. ඔව්. හරිද? එතකොට මෙන්න 1s2 මෙන්න 2s2 2p6 3s2 ජමාවට කැපෙන්නේ නැහැ 3s2 හරි ඊළඟට 3p6 I දෙකයි තුනයි හතරයි දෙකයි තුනයි හතරයි පහයි මේකේ කොටු පහක් තියෙනවා මේක පේන්නේ නැත්නම් මෙහාට දින්නම් I දෙකයි නවවෙනි එක බාණ්ඩ මේ වගේ ප්‍රශ්නකදී බලන්න එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික හරියටම දැනගෙන තිබ්බනම් ඉස්සරහා මේ ප්‍රශ්නෙට වින්‍යාස ටික ලියාගත්තා නම් මේ කම්මැලිකම නැතුව ප්‍රශ්න ටික උත්තර ලියන බව ලේසියම මේ ප්‍රශ්න ආය පාරක් බලන්න රෙකෝඩින් එක දාන්න හිට වෙනකොට ඊ සතියේක ආ දෙකයි දෙකම දාන්න දින දෙකත් එක්ක බලන්න බැරි වෙච්ච කට්ටිය හරියට බලන්න ටික අස්සල ගන්න. ඒක තමයි ලේසි වැඩේ කරයන් දාන්න.
අවසානයේ කියලා තියෙනවා ලිතියම් හා පොටෑසියම් ඉලෙක්ට්‍රෝමිනය සැලකමින් ඒවායේ පරමාණුක අරය පිළිබඳ අදහස් දක්වන්න. හරි. ලිතියම් තියෙන්නේ කොහෙද? උඩ. මම චුට්ටක් මෙහෙම මකන්නම්. කාණ්ඩ ගත්තොත් එම ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. හරිද? එතකොට ශක්ති මට්ටම් ගන්න මොකද වෙන්නේ? පල්ලෙහාට යන වැඩි වෙලා තියෙනවා. ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි වෙනකොට මොකද වෙලා තියෙන්නේ? පරමාණු කාර්යයක් මොකක් වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවා. දැන් මෙයාගේ තියෙන්නේ කොච්චරද? මෙන්න මෙහෙම තියෙන්නේ. මෙයාගේ තියෙනවා 3. මෙයාගේ 4යි. 1යි 2යි 3යි 4යි. එතකොට මේක මෙයාගේ. මේක මෙයාගේ. මෙයාගේ. ඒ කියන්නේ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙන පරමාණු කාර්ය මොනවා වෙනවද එහෙනම්? වැඩි වෙනවා. ලියන්න අවසානයකට එනවා. ලිතියම් පළමු කාණ්ඩයේ ඉහළින්ම පිහිටා ඇති අතර පළමු කාණ්ඩයේ ඉහළින් පිහිටා ඇති අතර ලිතියම් පළමු කාණ්ඩයේ ඉහළට වන්න පිහිටා ඇති අතර ලිතියම් පළමු කාණ්ඩයේ ඉහළට වන්න පිහිටා ඇති අතර पोटेशियम පළමු කාණ්ඩයේ පහළට වන්නට පිටා ඇත. පහළට වන්න පිටා ඇත. මේ අනුව ශක්ති මට්ටම් සංඛ්‍යාව ඊට සාපේක්ෂව වැඩි වන අතර මේ අනුව ලිතියම්ට සාපේක්ෂව පොටෑසියම් වල පරමාණුක පරිමාව ඉහළ අගයක් ගනිමු. හරිද? හරි. එහෙනම් අපිට ඊළඟට තියෙන මාතෘකාවක් හොඳ මාතෘකාවක්. අද මම මේ ලින්ක් එකක් දැම්මා. ඒකේ අකුරු පොඩ්ඩක් වරද්දලා දෙනවා මෙන්න මෙහෙම. ක්වොන්ටම් අංක කියලා ලොකු මාතෘකාවක් මේ තියෙන්නේ. ඒ නිසා මම උත්සාහ කරනවා ලබන බ්‍රහස්පතින්දා හවස 3:00 ඉඳන් මේක ටිකක් වැඩිපුර පැහැදිලි කරන්න. මොකද මේ අද සමහර කට්ටිය සහභාගී වෙලා නැහැ. සමහර කට්ටියගේ ෆෝන් කැල්ල කියලා මේ දැන් මෙතන දාලා තියෙනවා. හරි ඒ නිසා ලබන දින හරි ගස්තරා කියන නිසා තමයි ක්වොන්ටම් අංක කියන අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම තියෙන හොඳට අහගන්න කතාව
කට් කරගන්න එපා. හරිද? මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් මයික් එක ඔන් කරලා අහන්න. මේවා රෙකෝඩින්ග්ස් ටික එහෙම ගෲප් වල දානවා. නැවත බලන්න. තව නොබෝ දිනක මම හිතන අපිට පන්ති පටන් ගන්න අවස්ථාව තියෙයි අගෝස්තු මාසේ මැද වෙනකොට අපර මාස මැද වෙනකොට. ඒතර මේ ප්‍රශ්න යාක් කරන්න වෙලා අපි ඇවිල්ලා මේවා ආයෙ පාරක් අපි පුනරීක්ෂණය කරමු. අපි ළමයි ටිකයි ඉන්නේ නිසා සාකච්ඡා කරලා ආයෙ පාරක් අහලා කොහොමද මම මේ ඔළුවට දාලා දෙන්නම්. හරියට අල්ලගෙන යන්න මෙඩිසින් එහෙම නැත්නම් ඉංජිනේරු පිට යන එක මහා අමාරු දෙයක් නෙමෙයි. කොහොම හරි ගොඩ දාලා දෙන්නම්. මම කොහොම හරි කට්ට කරනවා ඔයා වෙනුවෙන්. හරි ඒ නිසා දැන් මේකේ රෙකෝඩින්ග්ස් ටික හදලා හෙට හෝ අනිත් වෙනකොට හෙට වෙනකොට දාන්න පුළුවන් වෙයි. හෙට වෙනකොට ගෲප් එකට දාන්න චෙක් කරලා බලන්න මුලින් ඉඳන් හරියට මේ අවස්ථා ටික. හරිද? හරි එහෙනම් ක්වොන්ටම් මාකට් එක එහෙනම් මම ලබන බ්‍රහස්පතින්දා හවස් 3:00ට පැහැදිලි කරනවා. හරිද? එහෙනම් අදට අපි වැඩ කටයුතු අවසන් කරන්න පැය දෙකකට ආසන්න කාලයක් අපි වැඩ කටයුතු කරගෙන ආවා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට අපි කරගෙන ආවා. හරි එහෙනම් අපි හම්බෙන්නේ ලබන බ්‍රහස්පතින්දා හවස 3:00ට ගිය සතියේ රෙකෝඩින් එකයි මේ රෙකෝඩින් එකයි දෙකම දාන්න ගෲප් එකට හෙට හෝ අනිද්දා වෙනකොට. එහෙනම් සිළු දාන්න සුදායක දවසක් වේවා. එහෙනම් අයබෝවන් ලබන සතියේ අනිවාර්යයෙන් සුදුනා සහභාගී වෙන්න ක්වොන්ටම් අංක අමාරු කොටසක් විභාගයට එන කොටසක්. හරි එහෙනම් ජය වේවා.